समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मत् सविन खालु अयन बदंथा धम्मत् सविन खालु अयन बदंथा धम्मत् सविन खालु अयन बदंथा नमो तस् भगवतु अरहतु सम्मा संबुद्धस्स नमो तस् भगवतु अरहतु सम्मा संबुद्धस्स नमो तस् भगवतु अरहतु सम्मा संबुद्धस्स වැලිමඩ කැප්පෙටිපොළ තෙන්නකෝන්වල බන්දුල නිවසේ පවුලේ දූදරු සහ මුණුබුරු මිනිබිරියන් විසින් ධර්ම දානමය පින්කමේ සදැහැති දායකත්වයේ සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම 2000 වර්ෂයේ අගෝස්තු මාස 24 වන දින අභාවපාත්‍ර වූ කේම් මුතුබණ්ඩාර පියාණන්ට පින් අනුමෝදන් කිරීම මූලික අරමුණ බවට පත් කරගෙන සැමට දහම් අභිසමය පිණිස අපි අහලා තියෙන නිතරම ධර්මයේ ශ්‍රවණය කරනකොට වචන කිහිපයක් එහෙම නැත්නම් දුක පිළිබඳව විග්‍රහයකට අපේ සිත යොමු කරලා බැලුවොතින් ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. ඒතකොට දුක පිළිබඳව කරන මේ විග්‍රහය අපි නිතරම ජීවිත තුළට ධර්ම ශ්‍රවණය තුළින් අපිට ලැබිලා තියෙනවා. අපි මේ ටික විග්‍රහ කරගන්නකොට ඉපදීම දුකයි, ජරාවටපත් වීම දුකයි, මරණය දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් හා එක්වීම දුකයි, යමක් කැමැති පරිදි නොලැබීම දුකයි, සංසිද්ධවම පංච උපාදානස්කන්ධය දුකයි කියලා මෙහෙම අපි මේක විග්‍රහ කරගෙනත් ඇති. නමුත් එතන අපිට නොතේරෙන දුක පිළිබඳව ගැඹුරු විග්‍රහයක් මේ පාඨය තුල මේ කොටස තුල අන්තර්ගත වෙනවා. ජාතිපි දුක්ඛා එතන ඉපදීම දුකයි කියලා නෙවෙයි කියන්නේ ඉපදීමද දුකකි. ඉපදීම දුකයි කිව්වට පස්සේ දුක කියන එක ඉපදීම වෙනවා. ඉපදීමද දුක කිව්වම දයන්න දැම්මම ඒක විතරක් නෙවෙයි වෙනවා. ඉපදීමද දුකකි කෙලින්ම කියන්නේ ඉපදීම දුකයි කියලා. ඉපදීමද දුකකි. ජරාපි දුක්ඛ ජරාවට පත්වීමද දුකකි. ව්‍යාධිපි දුක්ඛෝ ව්‍යාධියට පත්වීමද දුකකි. මරණම්පි දුක්ඛං මරණයද දුකකි. ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීමද දුකකි. අප්‍රියයන් හා එකතු වීමද දුකකි. යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛං යමක් කැමැති පරිදි නොලැබීමද දුකකි. යමක් කැමැති පරිදි නොලැබීමද දුකකි. නමුත් අවසාන වශයෙන් සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති කියලා විග්‍රහ කරනවා. කොටින්ම කියතොත් සංක්ෂිප්තවම කියතොත් පංච උපාදානස්කන්ධේමයි දුක කියනවා. එතන දයන්නක් නැහැ. පංච උපාදානස්කන්ධේමයි දුක කියලා විග්‍රහ කරනවා. එතකොට අපිට පැහැදිලි වෙනවා ඉපදීම, ව්‍යාධියටපත් වීම, ජරාවට, මරණයටපත් වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, යමක් කැමැති පරිදි නොලැබීමේ කියන සමස්ත දුක් ටික අපිට දාන්න පුළුවන්කම තියෙනවා පංච උපාදානස්කන්ධය තුළට.
එහෙනම් සංසිත්තවම කියනවා නම් අපිට දුක විදිහට කතා කරන්න වෙන්නේ පංච උපාදානස්කන්ධයේ දුක. අපි මෙහෙම උපමා රූපක වලින් පැහැදිලි කරගත්තොත් හරක් යනු සත්වයෝය සත්වයෝ යනු හරක්ය. එතකොට මේ දෙකෙන් හරි මොකක්ද කියලා බලන්න ඕන. හරක් යනු සත්වයෝය සත්වයෝ යනු හරක්ය. එතකොට සත්වයෝ යනු හරක්ය කිව්වොත් එහෙම සත්වයෝ ඔක්කොම හරක් වෙන්න ඕන. ඒ සත්වයෝ යනු හරක් කිව්වොත් සත්තු ගණයට අයිති හැමෝම හරක් වෙන්න ඕන. නමුත් සත්තු ගණයට අයිති හැමෝම හරක් නෙවෙයි. හරක් යනු සත්වයෝය. නමුත් හරක් කියන්නේ සත්තු ගණයට දාන්න පුළුවන්. එතකොට සත්ව ගණයේ ඉන්නේ හරක් පමණක් නෙවෙයි. එහෙනම් සත්වයෝ ඔක්කොම හරක් නෙවෙයි. හරක් කියන්නේ සත්වයෝ තමයි. ඒ වගේ තමයි දුක කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය නෙවෙයි. නමුත් දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ දුකයි. අපිට ධර්මයේම විග්‍රහ වෙනවා දුක යනු දුක්ඛ ආර්ය සත්‍ය නොවේ දුක්ඛ ආර්ය සත්‍ය යනු දුක වේ. එතකොට දුක කියන කොටස දුක්ඛ ආර්ය සත්‍ය නෙවෙයි. නමුත් දුක්ඛ ආර්ය සත්‍ය යටතට දුක දාන්න පුළුවන්. එහෙනම් සංසිත්තවම කියනවා නම් දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධේ යටතට අනිත් සියලු දුක ඇතුළත් කරන්න පුළුවන්. කොටින්ම කියතොත් පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීමකින් තොර අපිට ජාති දුක හෝ ජරා දුක හෝ ව්‍යාධි දුක හෝ මරණ දුක හෝ ප්‍රිය විප්පයෝග අප්‍රිය සංපයෝග දුක හෝ යමක් කැමැති පරිදි නොලැබීමේ දුක කියන කිසිම දුකක් ගැන කතා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි කතා කරන සෑම දුකක්ම කතා කරන්නේ පංච උපාදානස්කන්ධයට යටත් වෙලා. එහෙනම් සංසිත්තවම කියනවා නම් දුක විදිහට දුක්ඛ ආර්ය සත්‍ය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙන පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය පිළිබඳව දන්නේ නැත්නම් අපි වෙන මොන දුක දැනගෙන හිටියත් ඒ දුක්ඛ ආර්ය සත්‍ය දැනගත්ත වෙන්නේ නැහැ. වෙන මොන දුක නොදැනගෙන හිටියත් පංච උපාදානස්කන්ධය පිළිබඳව අවබෝධ කළා කියලා කියන්නේ අනිත් සියලු දුක අවබෝධ කළා වෙනවා. එහෙනම් අපිට ඉපදෙන දුක ගැන අලුතෙන් කියා දෙන්න ඕන නෑ බුදු කෙනෙක් පහළ වෙලා. ජරාවටපත් වෙන දුක ගැන කියලා දෙන්න ඕන නෑ. මරණ දුක ගැන කියා දෙන්න උවමනා නැහැ. මොකද අබුද්ධෝත්පාද කාලවල බුදුරජාණන් වහන්සේලා පහළ වෙච්ච නැති කාලවල ධර්මයේ නැති කාලවල පවා ඉපදීමේ දුක ගැන මිනිස්සු දන්නවා. සත්‍යයන්ට දැනෙනවා. ජරාවටපත් වීමේ දුක ගැන සත්‍යයන්ට දැනෙනවා. ව්‍යාධි ව්‍යසන එනකොට ඒහා එන දුක ගැන දන්නවා. මරණයටපත් වීමේ දුක අත්දකින්නවා, අත්විඳිනවා, දුක දන්නවා. ප්‍රිය දේවල් ඈත් වෙනකොට අප්‍රිය දේවල් එකතු වෙනකොට එන දුක ගැන දන්නවා. එහෙනම් ඒ පිළිබඳව යමක් කැමැති පරිදි නොලැබීමේ දුක ගැනත් දන්නවා. ඒ පිළිබඳ අවබෝධ කරගත්තයි, ඒ පිළිබඳ දැනගත්තයි කියලා දුක අවබෝධ කළා වෙන්නේ නැහැ. දුක දැනගත්තා වෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕමනයි අපි හිතමු තිරිසන් සතෙකුට යම් කිසි කෙනෙක් ව්‍යාධියක් පමුණවනවා. එහෙම නැත්නම් ගහනවා. ඒතර මේ තිරිසන් සතෙකුට ගහලා පන්නනකොට ඒ දුක් වේදනාව, ඒ දුක කියන කාරණාව තිරිසන් සතාට දැනෙන ඌ දන්නවා. එකපාරක් ගැහුවට පස්සේ ඊළඟ දවසේ ගහන්න කලින් ඌ දුවනවා දකින්නකොටම. ඇයි? ව්‍යාධි දුක පිළිබඳ ඌට තේරෙනවා. අපි හිතලා බැලුවොත් තිරිසන් ලෝකේ තිරිසන් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් තමන්ගේ තිරිසන් සත්වයා එහෙම නැත්නම් දරුවා ආදරයෙන් රැක බලාගෙන ඉන්නකොට වෙනස් සතෙක්ගේ ගොදුරටපත් වුනොත් ඒ තිරිසන් පුංචි දරුවා තමන්ට ප්‍රිය විප්පයෝග දුක සම්පූර්ණයෙන්ම දැනෙනවා, තේරෙනවා. තමන්ට සුදුසු නැති සත්ව කොට්ටාසයක් සමග ඔලගින්න හම්බ වුණා. ඒ සත්ව මූණට මූණ මොන ගැහුනොත් බය දුවනවා, බය විරාන්ත වෙලා දුවනවා. එතකොට ඒ අප්‍රියයන් එකතු වෙනකොට ඒ ලැබෙන දුක ඒ සියල්ල තිරිසන් සත්තුන්ටත් තේරෙනවා.
එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය නොකරපු ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති ශ්‍රාවකයන්ට පවා ඉපදෙන, ලෙඩ වෙන, ජරාවටපත් වෙන, මරණයටපත් වෙන, ප්‍රියයන්ගෙන් වෙන වෙන, අප්‍රියයන් හා එක් වෙන, යමක් කැමති පරිදි නොලැබෙන කියන දුක දැනෙනවා. එහෙනම් ඒ දුක පිළිබඳව මොනවා දැනගෙන හිටියත්, ඒ දුක පිළිබඳව මොනවා දැනিলা තිබ්බත් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයටපත් වෙන දුක්ඛාර්ය සත්‍ය අවබෝධයටපත් වීම නෙවෙයි. යම් කෙනෙක් තමන්ගේ ජීවිතේ එන එවැනි දුක් දුම්නස් පීඩා නිසා අනේ දුකයි මේ ලෝකේ කියලා මේ ලෝකෙන් අයින් වෙලා ලෝකේ අසුරු කරන්නේ නැතුව කැලේකට වැදිලා හිටියයි කියලා ඔහු චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වෙන්නේ නැහැ. ඔහුට ලෝකේ පිළිබඳව සම්මා දිට්ඨි නුවණ පහළ වුණා වෙන්නේ නැහැ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට උවමනයි එවැනි කලකිරීම සහගතව යම්කිසි කෙනෙක් අපි හිතමු ලෝකයේ පිළිබඳ දුක්ඛ දෝමනස්යන්ගෙන් පීඩාවටපත් වෙලා ව්‍යාධි දුක්වලට පැමිණිලා ප්‍රිය විප්පයෝග දුකටපත් වෙලා දුකෙන් පීඩිත වෙලා දුකෙන් විරාන්ත වෙලා යම්කිසි කෙනෙක් මේ ලෝකේ නම් වැඩක් නැහැ, මේ ලෝකේ ඉඳලා තේරුමක් නැහැ කියලා වනගත වෙනවා. අපි හිතමු ඔහු වනගත වෙලා හිස මුඩු ගාලා කසාවතක් වස්ත්‍රයක් දරාගෙන එක් වේලක් වළඳමින් කැලේට වෙලා වාසය කරනවා. කිසිම පස්පවක් කරන්නේ නැහැ, දස අකුසලයක නිරත වෙන්නේ නැහැ කියලා. නමුත් ඔහුට ඉබේවට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ හිම හිටියයි කියලා. අපි හිතමු මේව වාසය කරන ගමන් ඔහු දන්නා වූ භාවනා මොනවා හරි කරනවා. ඔහු දන්න භාවනාවක් කරනවා. නමුත් ඔහුට එහෙම භාවනා කර හිටියයි කියලා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඔහුට ධානය වැඩෙන්න පුළුවන්. ඔහුට නේව සංඥා නා සංඥායතනෙ දක්වා හිත දියුණු කරන්න පුළුවන් වෙයි. නමුත් ඒ ලෝකයේ තුලමයි. එහෙනම් මේ ලෝකෝත්තර වෙන ප්‍රතිපදාවට අවතීර්ණ වෙන්නේ ස්වයම්භූ ඥාණයෙන් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඇරුණුකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. ඒ අරුණකොට කිසිවෙකුට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධ නොකර චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමකුත් කරන්න පුළුවන්කම හම්බ වෙන්නේ නැහැ. එතකොට එහෙමනම් අපි තීරුම් ගන්න ඕන භාග්‍යවතුන් වහන්සේ අපිට සතර සෝතාපට්ටි අංගයන්හි පෙන්වන කාරණා හතර අනිවාර්යයෙන්ම ප්‍රගුණ වෙන්න උමනයි මේ බුදු ශාසනයට ඇතුල් වෙන්න. කල්යාණ මිත්‍ර සේවනයත් සද්ධම්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාවත් කියන සතර සෝතාපට්ටි අංගයන් පූර්ණ වෙන්න ඕන. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරගෙන සද්ධර්මය ශ්‍රවණය කරලා ඒ පිළිබඳව නුවණ මනසිකාරය යොමු කරලා ධර්මයේ අධර්මයේ මොකද්ද කියලා තෝරාගෙන සම්මා දිට්ඨි නුවණටපත් වෙන්න ඕනයි. එතකොට ඒකට කියනවා අපි දර්ශන භූමියටපත් වීම. දස්සනේන පහතබ්බේන් ප්‍රහීන වෙන තුන් සංයෝජන විදිහට අපිට පෙන්නනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන. දර්ශනයෙන් ප්‍රහීන කළ යුතු සංයෝජන ධර්ම. එතකොට සෝවාන් ඵලයට යම් කිසි කෙනෙක්පත් වීම තමයි දර්ශන භූමියටපත් වීම, සෝවාන් මාර්ග අනුගාමිකත්වයවත් ලැබීම. ඉතින් මේක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ සතර සෝතාපට්ටි අංගයන් පූර්ණ වීම තුල. ඉන් එහාටයි බුද්ධ ශාසනයේ යම් කිසි කෙනෙකුට නිවැරදි දැක්ම තුල පිහිටලා සම්මා සති සම්මා සමාධිය දක්වා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිවෙලින් ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුලින්ම සම්මා සමාධියෙන් පටන් අරගෙන සිහිය පිහිටවගෙන සම්මා දිට්ඨියට එන ක්‍රමයක් පෙන්වන්නේ. අපි හිතනවා නම් මොකක් හෝ භාවනාවක් වඩලා නේද? සමාධියක් ඇති කරගෙන සමාධිය තුලින් සිහියට ඇවිල්ලා ඒ සිහිය තුලින්
නිවැරදි කල්පනාවන් නැති කරගෙන නිවැරදි ක්‍රියාවන් වල නිරත වෙමින් අන්තිමට දැක්මට එන ක්‍රමවේදයක් නෙමෙයි බුදු ශාසනය පෙන්වන්නේ. එහෙනම් බුදු ශාසනය තුල යම් කිසි කෙනෙක් ධර්ම මාර්ගය පූර්ණ කරන්නට නම් සම්මා දිට්ඨි නුවණටපත් වෙන්න ඕමනයි. ඒ සම්මා දිට්ඨි නුවණටපත් වීම තුල තමයි සංයෝජන දර්ශනයෙන් ප්‍රහීන වෙන සංයෝජනයන් ප්‍රහීන භාවයටපත් වෙන්නේ. හරියට දැක්මක් නැතිව අපි හිතමු යන්නේ කොහෙද කියලා නිවැරදි අවබෝධයක් නැතුව යම් කිසි කෙනෙක් මාර්ගයකට බැහැලා තියෙන සෑම පාරකම රිංගගෙන ගියා කියලා අදාළ තැන පහු කරගෙන ගියාත් යන තැන දන්නේ නැත්නම් කවදාකවත් එතනට යන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි සම්මා දිට්ඨි නුවණටපත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේකයි මාර්ගය, මෙන්න මේකයි ක්‍රමවේදය, මෙන්න මේකයි දැක්ම කියලා ඔහුට නුවණක් පහළ කරගන්නවා. එතකොට මේ නුවණ තුල තමයි හික්මීම සිද්ධ වෙන්නේ. ඒ තුල තමයි භාවනාවෙන් ප්‍රහීන වෙන සංයෝජන ටික ප්‍රහීන කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕන ඒ සම්මා දිට්ඨි නුවණ තුලදී උපදින්නේ ඔහුට පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධය. පංච උපාදානස්කන්ධය පිළිබඳව අවබෝධයෙන් තොරව දුක අවබෝධ කළා වෙන්නේ නැහැ. එහෙනම් දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස ඒකාන්ත වශයෙන්ම පංච උපාදානස්කන්ධය අවබෝධ කළ යුතුයි. අපි බුද්ධ දේශනාවට අවධානය යොමු කළ බලන සෑම තැනදීම අපිට අහුවෙන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් වීම පිණිස කළ යුත්තේ කුමක්ද කියලා බැලුවම පංච උපාදානස්කන්ධය අවබෝධ කළ යුතුයි. ඒතර මේ පංච උපාදානස්කන්ධය අවබෝධය තමයි පටිච්චසමුප්පාද අවබෝධය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධ අවබෝධයමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධ අවබෝධයම තමයි අපිට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි නුවණ පහළ කර ගැනීම කියලා කියන්නේ. එහෙනම් කොහෙන් බැලුවත් අපි අවබෝධයටපත් විය යුත්තේ සංසිද්ධවම කොටින්ම කියනවා නම් පංච උපාදානස්කන්ධයේ දුක පිළිබඳව. පංච උපාදානස්කන්ධය පිළිබඳව. මොකක්ද එහෙමනම් මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? අපි පංච උපාදානස්කන්ධය පිළිබඳව වර්තමාන සමාජය වන විට නම් බොහෝ දැනුවත් වීම ධර්මදේශනා තුල ලැබෙනවා ඇති. නමුත් අපිට තවමත් අතරින් පතර ඇහෙනවා අනේ මේ පොළවට දිරලා යන පංචස්කන්ධයෝ කියලා කියනවා. පොළවට දිරලා යන කුණු වෙලා යන පංචස්කන්ධයක් ගැන කතා කරනවා. එතකොට අපිට පැහැදිලි සමහරව හිතන් ඉන්නවා මේ පස්කන්ධ කියලා කිව්වම පස්කන්ධ කියලා කියන්නේ මේ ශරීරයට කියලා. ශරීරය තමයි පස්කන්ධ කියලා හිතාගෙන තමයි එවැනි වචන වාක්‍ය ප්‍රකාශයටපත් කරන්නේ. නමුත් අපි අවබෝධ කරගත යුතුයි පස්කන්ධ කියලා කිව්වම මේ ශරීරය නෙමෙයි පස්කන්ධ කියලා කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තමයි පස්කන්ධ වෙන්නේ. පංචස්කන්ධය වෙන්නේ එතකොට මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට අපිට පැහැදිලි වෙනවා පොළවට දි รา යන පංචස්කන්ධයක් දරාගෙන ඉන්නවා කිව්වොත් එහෙම ඒක කොයිතරම් දුරට ධර්මයට ගැලපෙනවද කියන කාරණාව හිතලා බලන්න වෙනවා. මොකද බුද්ධ දේශනාවේ කිසිම තැනක පංචස්කන්ධය විග්‍රහ කරන තැන පොළොවට දිරන පංචස්කන්ධයක් ගැන කතා කරන්නේ නැහැ. පංචස්කන්ධය කියලා කියන්නේ මෙහෙමනම් රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහට කියනවා පංචස්කන්ධය. එහෙමනම් අපි අවබෝධයටපත් විය යුත්තේ මේ පංචස්කන්ධය පිළිබඳ. මේ අවබෝධයට පත් වෙනවා කියලා කියන්නේ මොකක්ද එහෙමනම්? අපි රූපය පිළිබඳව, රූපේ හට ගැනීම පිළිබඳ,
රූපේ නොහොට ගැනීම පිළිබඳ රූපේ නොහොට ගැනීමට ඇති මාර්ගය පිළිබඳ දැනගන්න ඕන. හතර ආකාරයකින් අවබෝධ කරගන්න ඕන. කොටින්ම කිව්වොත් පංච උපාදානස්කන්ධය පිළිබඳව අපි අවබෝධ කරගත යුතුයි චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින්. එරන් රූපංච පජානාති රූප සමුදයංච පජානාති රූප නිරෝධංච පජානාති රූප නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. වේදනාවත් එහෙමයි. එතකොට රූපංච පජානාති කිව්වම රූපේ පිළිබඳ ප්‍රඥාවෙන් දැනගත යුතුයි. රූපේ හට ගැනීම පිළිබඳව ප්‍රඥාවෙන් දැනගත යුතුයි. රූපේ නිරෝධය පිළිබඳව ප්‍රඥාවෙන් දැනගත යුතුයි. රූප නිරෝධ ගාමිනී පටිපදාව පිළිබඳ ප්‍රඥාවෙන් දැනගත යුතුයි. වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ ප්‍රඥාවෙන් දැනගත යුතුයි. වේදනා සංඥා සංකාර විඥානයන්හි සමුදය පිළිබඳ ප්‍රඥාවෙන් දැනගත යුතුයි. වේදනා සංඥා සංකාර විඥානයන්හි නිරෝධය පිළිබඳ ප්‍රඥාවෙන් දැනගත යුතුයි. වේදනා සංඥා සංකාර විඥානයන්හි නිරෝධ ගාමිනී පටිපදාව පිළිබඳ ප්‍රඥාවෙන් දැනගත යුතුයි. ඔන්න එහෙනම් අපිට පැහැදිලි රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ගැන අවබෝධ කරගත යුතුයි. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ සමුදය පිළිබඳ අවබෝධ කරගත යුතුයි. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ නිරෝධය පිළිබඳ අවබෝධ කරගත යුතුයි. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ නිරෝධ ගාමිනී පටිපදාව පිළිබඳ අවබෝධ කරගත යුතුයි. එතකොට තමයි අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වෙන්නේ. එනම් කොටින්ම කිව්වොත් චතුරාර්ය සත්‍ය anu පංච උපාදානස්කන්ධ අවබෝධයයි. රූපය කියලා ගත්තම මොකද්ද අපිට රූපයේ විදියට හම්බ වෙන්නේ? සතර මහා ධාතුවත් සතර මහා ධාතුවේ උපාදාය රූපත් අපි රූපයේ විදියට හඳුන්වනවා. උපාදාය රූප කියන්නේ අසුරු කරගෙන පවතින රූප. අපිට පුළුවන් පඨවි ආපෝ තේජෝ වායෝ භූත රූපත්. ତර පඨවි ආපෝ තේජෝ වායෝ අසුරු කරගත්ත රූපත් රූප විදියට හඳුන්වන්න. අපිට මේ පඨවි ආපෝ තේජෝ වායෝ ඇසුරු කරගත්ත කිව්වම වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප මේ සියලු රූප හඳුන්වන්න පුළුවන් රූපය යටතට. චක්කු රූප, සෝත රූප, ගාන රූප, දිව්‍ය රූප, කාය රූප, මනෝ රූප දක්වාම රූපය වෙන් කරන්න පුළුවන්. හීන රූප, ප්‍රණීත රූප, දුර රූප, ළඟ රූප. ඉතින් මේ විදිහට නොඑක් ආකාරයෙන් අපිට රූපය පිළිබඳ ඕනම විදිහකට විග්‍රහ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ සියල්ල අයිති වෙනව කොහෙටද? රූප කියන කොටසට. තොර වේදනා කියන තැනට අපි සරලවම සුඛ දුක් උපේක්ෂා කියලා කියන්න පුළුවන්. මොකද සුව වේදනාවට, දුක් වේදනාවට, අදුක්කම සුඛ වේදනාවට අසු වෙන්නේ නැති තවත් වේදනාවක් නැහැ. ඊට සංඥාව පිළිබඳ අපිට හඳුන්වන්න පුළුවන් මොකද්ද? වර්ණ සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, නේ? මනෝ සංඥා, ඒ කියන්නේ ධම්ම සංඥා. ඒතකොට මේ ටික අසුරු කරගෙන අපිට තව තියෙනවා මොකද්ද? උස පිළිබඳ, දිග පිළිබඳ, මහත පිළිබඳ, කොට පිළිබඳ, නේ? රස පිළිබඳ, ගන්ධ පිළිබඳ මේ විදිහට අපිට නොඑක් විදිහට සංඥාව හඳුන්වන්න පුළුවන්. සීතල, උෂ්ණය, ගොරෝසු, සුමුටු බව මේ සියල්ලම අපිට දැනෙන සංඥා. සංඛාරයන් කියන්නේ මොකද්ද? කෙරෙන ආකාරය. අපිට පුළුවන් කපන්න පුළුවන්, කොටන්න පුළුවන්, වෙන් කරන්න පුළුවන්, කුඩු කරන්න පුළුවන්, ගෙනියන්න පුළුවන්, උස්සන්න පුළුවන්, පෙරලන්න පුළුවන් කියලා යම් ආකාරයකට පත් කරන්න පුළුවන් කියලා අපි ගොඩ නගනවානේ. මේක මේ ආකාරයේ දෙයක්, මෙවැනි දෙයක්. ඒකට කියනවා අපි සංඛාර. එතකොට ඔන්න අපි මෙතනදී වැදගත්ම කාරණයක් තියෙනවා අපිට දැනගන්න. මේ රූප ගැන, වේදනා ගැන, සංඥා ගැන, සංඛාර ගැන අපි දැනගන්නේ කොහෙන්ද? අපි දැනගන්නේ මෙනෙහි කරලානේ. අපිට සිතෙන් තොරව මේව දැනගන්න පුළුවන්ද?
දැන් අපි මේ රූප ගැන පඨවි ආපෝ තේජෝ වායෝ ඇසුරු කරගෙන තියෙනවා. වේදනා කියන්නේ මේවා, සංඥා කියන්නේ මේවා, සංඛාර කියන්නේ මේවා කියලා දැන හඳුන ගැනීම කොහෙන්ද කලේ? එතකොට මේ සියල්ල අපිට අරමුණුනේ විඥාණයට. විඥාණය කියලා කියන්නේ සිතට අරමුණු වෙන ස්වභාවයට. මොකද්ද? විඥාණය කියලා කියන්නේ සිතට අරමුණු වෙන ස්වභාවයට. එහෙනම් රූප ගැන, වේදනා ගැන, සංඥා ගැන, සංකාර ගැන අරමුණු ගන්නෙ කොහෙද? ගන්නෙ සිතෙන්. එතකොට සිතින් ඒ අරමුණු ගන්න ස්වභාවයට අපි කියනවා මොකද්ද? විඥාණය. විඥාන කියන්නේ දැන ගැනීම. එහෙනම් විඥාණයෙන් තොර අපිට රූප ගැන, වේදනා ගැන, සංඥා ගැන, සංකාර ගැන දැනගන්න ක්‍රමයක් නැහැ. දැනගන්න ක්‍රමයක් නැහැ. ඔබ මෙහෙම කල්පනා කරන්නකෝ. අපි මුලින්ම බලමු තමන් ගැන දැනගන්නවා කියලා. එතකොට අපිට හිතෙනවා තමන් කියලා වෙන් කරගත්තොත් අපිට බාහිරින් තමන් කියලා මොනවද දකින්න පුළුවන්? අපි හිතමු කෙස් ගැන ගහගෙන දැනගන්නවා කියලා. තමන්ගේ කෙස් කියලා. එතකොට තමන්ගේ කෙස් කියලා අරමුණු වෙන්නේ සිතට. එතකොට කෙස් කියන්නේ සිනිඳු දෙයක්. කෙස් කියන්නේ සුදු පාට දෙයක්. කෙස් කියන්නේ අල්ලන්න පුළුවන් දෙයක්. කෙස් කියන්නේ කඩන්න පුළුවන් දෙයක්. කෙස් කියන්නේ ඉදෙන දෙයක්, පවතින දෙයක්, හැලෙන දෙයක්. මේ සියල්ල කොහෙටද අරමුණු වෙන්නේ? අරමුණු වෙන්නේ විඥාණයට. ඒතර විඥාණයට අරමුණු වෙන්නේම මොකද්ද? අපි කෙස් කියලා කිව්වට රූප ගැන, වේදනා ගැන, සංඥා ගැන, සංකාර ගැන. රූප, වේදනා, සංඥා, සංකාර පිළිබඳව දැනගන්නෙම මෙන්න මේ විඥාණය අසුර කරගෙන. එහෙනම් ඔන්න අපි සරලවම කියනවා වේදනා, සංඥා, සංකාර ටිකට අපි සරලව දාමු නාම ධර්ම. නැත්නම් අපිට කියන්න පුළුවන් වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියලා. ඊළඟට අපිට කියන්න පුළුවන් මොකද්ද? රූප කොටස රූප විදිහටත්, වේදනා, සංඥා, සංකාර ටික නාම ධර්ම විදිහටත්, විඥානේ විඥාන විදිහට. එකට අපි කියන එකතු කළා විඥානේ සහ නාම රූප කියලා. අපි ලෝකේ මොනවා දැනගත්තත් දැනගන්නේ එහෙමනම් කොහෙන්ද? මේ ස්කන්ධ ධර්මතා ටික සකස් වෙච්ච තැන තමයි දැන ගැනීම පහළ වෙන්නේ. ඒතර මේ වෙලාවේ අපිට සිතේ පහළ වීම නැති වුණොත් මොකක් වෙයිද? සියලු දැන ගැනීම, හඳුනා ගැනීම නතර වෙනවද නැද්ද? නතර වෙනවා. එතකොට මෙහෙම හිතමුකෝ. අපිට මෙහෙම දෘෂ්ටියක් තියෙනවානේ. අපි පුංචි කාලේ මේ තියෙන ලෝකේ අම්මගේ මව් කුසෙන් ලෝකෙට ඉපදුනා නේ. එහෙම ඉපදිලා අපි කාලයක් තිස්සේ හැදිලා වැඩිලා උස්මහත් වෙලා ලෝකෙ මෙහෙම්ම තියෙන්නේ නැද්දි මං යම් දවසක මැරිලා යනවා. මේක දැනගත්තේ කොහෙන්ද? මේක දැනගත්තේ විඥානේ නාම රූප අත්දැකීමක් විදියට. විඥානේ නාම රූප අත්දැකීමක් විදියට මෙනෙහි කරලා දැනගත්තා. එතකොට එහෙනම් අපි කල්පනා කරන්නට වෙනවා ඉරහඳ තාරකා, ගස්ගල්, ඇලදොල, ගංගා, මහා සමුද්‍ර, අම්මා තාත්තා, දුව පුතා, යාන වාහන, හරකබාන, වතු පිටි, ඉඩකඩම්, දීපල පිළිබඳ සියලු දැන ගැනීම, හඳුනා ගැනීම සියල්ල අපි කරන්නේ කොහොමද? විඥානයේ නාම රූප අත්දැකීමක් විදිහට. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ අත්දැකීමක් විදිහට. එහෙමනේ අපි කරන්නේ. එහෙනම් කොටින්ම කිව්වොත් එහෙනම් සරලවම කිව්වොත් අපිට කියන්න පුළුවන් ලෝකේ සමානයි පංච උපාදානස්කන්ධ. එනිසා භාග්‍යවතුන් වහන්සේගේ ලෝකයේ කුමක්ද කියලා භික්ෂුන් වහන්සේලා අහන වෙලාවට බුදුරජාණන් වහන්සේ දීපු උත්තරය මොකක්ද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ලෝකේ කියන කුමටද ලෝකේ කියන්නේ? මහණෙනි පංච උපාදානස්කන්ධේ ලෝකයයි. පංච උපාදානස්කන්ධේ හට ගැනීම ලෝකේ හට ගැනීමයි. පංච උපාදානස්කන්ධේ නොහට ගැනීම ලෝකේ නොහට ගැනීමයි. පංච උපාදානස්කන්ධේ නොහට ගැනීමට ඇති මාර්ගයේ පිළිවෙත ලෝකය නොහට ගැනීමට ඇති මාර්ගයේ පිළිවෙතයි. එහෙමනම්
ලෝකේ කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා අපිට විග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. ඔන්න අපි එහෙමනම් කල්පනා කරලා බලනවා ලෝකේ අවබෝධ කරනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරන එක. දැන් ඔබ මෙහෙම හිතන්නකෝ. අපි ඔන්න මොකක් හරි හිතනවා පාසානයක් කියලා අපි නම් කරගන්නවා. හිතමු රත්තරන්. නැත්නම් අපි හිතමු නිල්මැණික් කියලා. ඒතකොට මේ නිල්මැණික් කියන දේ ඇත්තටම ලෝක සම්මත විවහාරික නාමයක්. ඒක සංකල්පයක්. නිල්මැණික් කියලා කවුද පැනෙන්නේ? මැණික පැනෙව්වද මම් මැණිකක් මන් නිල් පාට කියලා. මේක අපි පනවා ගත්තා වූ සම්මත දෘෂ්ටියක්. ඒතකොට මේ දෘෂ්ටිය පැත්තක තියලා බැලුවොත් පේනවා කියන සිද්ධිය නිල්මැණික නෙමෙයි. පේනවා කියන එක නෙමෙයි නිල්මැණික වෙන්නේ පනවා ගැනීම මෙනෙහි කර ගැනීම. මැණික අල්ලනවා කියලා හිතාගත්ත එක මැණික අල්ලනවා නෙමෙයි. ඒ මොකද්ද? අල්ලනවා කියලා සිතින් දැනගත්ත දැන ගැනීමත් ඒකට කියනවා විඥාන. අනිත් එකට කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධේ අත්දැකීම. එහෙනම් පංච උපාදානස්කන්ධයේ අත්දැකීමකින් තොරව අපිට ලෝකේ කිසිවක් පණවන්න බෑ. ලෝකේ කියලා පණවන සියල්ල අපි පණවන්නේ කොහෙන්ද? පංච උපාදානස්කන්ධ අත්දැකීම තුළ. ඊට පස්සේ අපි මැණිකක් අරගෙන මැණිකේ රසායනික සංයුතිය මෙහෙමයි කියලා ගවේෂණය කළා ප්‍රතිඵලයක් ගන්නවා. එතකොට මේ ප්‍රතිඵලය දැනගන්නේ කොහෙන්ද? මේක දැනගන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ ලෝකයම් පරීක්ෂණයක් නිරීක්ෂණයක් නිගමනයකට එළඹෙනවා නම් ඒ සියලු නිගමන දෘෂ්ටීන්ට එළඹෙන්නේ මොකක් මතද? පංච උපාදානස්කන්ධේ ග්‍රහණයට අහු වෙලා. එහෙනම් ලෝකේ පංච උපාදානස්කන්ධ ග්‍රහණයෙන් මිදී සිදු කළ හැකි කිසිවක් ලෝකයේ ඇතුලේ නැහැ. එහෙනම් සමස්ත ලෝකයේ සමස්ත ක්‍රියාවලියම පංච උපාදානස්කන්ධයට යටත්. කිසිම ගවේෂණයක් නිරීක්ෂණයක් පරිේෂණයක් තුලින් යම් බැස ගැනීමකට කොතන හරිපත් වෙනවා නම් මේක අහවල් දෙයක් යමක් කියලා. ඒ බැස ගන්න හැම තැනම බැසගෙන තියෙන පංච උපාදානස්කන්ධයට. අපි යම් කිසි කෙනෙක් ලෝකයේ දෙයක් ඉගෙනගෙන පරතරයට ගියා කියලා ආඩම්බර වෙනවා නම් ඒ ඔහු පරතරයට ගිහිල්ලා තියෙන පංච උපාදානස්කන්ධයේ ගිලීමේ පරතරයට. එතකොට ඒකේ මාන්නෙන් උදුම්ම ගත්ත ලෝකයා තමයි අද මිත්‍යා දෘෂ්ටිය උපරිම කෙරවලට ගිහිල්ලා තියෙන්නේ. ඔවුන්ට ගැලවෙන්න බෑ තී සංකල්ප වලින්. සංකල්ප ඉක්මවන්න බෑ. ඒ සංකල්පත් එක්ක තමයි අපිට පුජ්‍යල කාමය නිර්මාණය කරන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. එහෙනම් සංකල්පිතව මොකද්ද කරන්නේ? අපි ගොඩනගා ගන්න දේවල් එක්ක තමයි රාගය උපද්දවන්න සුදුසු දේ බිහි වෙන්නේ. ඒත් එක්ක තමයි පුජ්‍යලත්වයෙන් අපි කාමී උපද්දව ගන්න. නේද? හිතලා බලන්නකෝ. මේ ලෝකේ මැණික් මෙන්න මෙහෙමයි වටිනවා කියලා සංකල්පයක් ලෝකෙට ඉදිරිපත් කරනවා. ඒතර ඒ සංකල්පයත් එක්කද නැද්ද පුජ්‍යලයන්ගේ කාමයේ ඒකත් එක්ක ගොඩනගන්න පටන් ගන්න. එයි මැණික් කියලා රාගික සංකල්පයක් ඉදිරිපත් කළා ඒකත් එක්ක පුජ්‍යල කාමයේ ඒක වටේ බිහි කරනවා. එහෙනම් ඒ පුජ්‍යල කාමයේ බිහි කරපු කෙනා මේ ලෝකේ යමක් හොයාගත්තා කියලා පරිේක්ෂණ නිරීක්ෂණ මගින් නිගමනයකටපත් වෙලා ඒක මම මෙහෙමයි මං විද්‍යාඥයෙක් කියලා යා මහා ආඩම්බරයෙන් කිව්වට මොකද්ද? ඔහුගේ ඒ ආඩම්බරකම තියෙන්නේ පංච උපාදානස්කන්ධේ ග්‍රහණය ඇතුළේ. එහෙනම් ලෝකේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා වෙන බුදුරජාණන් වහන්සේ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ කිසිම තැනක බැසගන්නේ නැහැ. ඒ සියල්ල ඉක්මවලා යන්නේ සියල්ලටම පොදු වෙච්ච ධර්මතාවයයි පෙන්වව දාරන්නේ. පංච උපාදානස්කන්ධ ග්‍රහණයෙන් තොරව ලෝකයේ කිසිවෙකුට කිසිම තීන්දුවක් ගන්නට බැරි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් ඒක මෙසේ නොවේ මෙසේය කියා ප්‍රකාශයටපත් කළ හැක්කෙක් මේ තුන් ලෝක ධාතුවේ කිසිම තැනක නැහැ. ඒක නැවත වෙනස් කරන්න බෑ.
ඒ වචනේ තමයි යථාවාදී තථාකාරී බුද්ධ වචනය. භාග්‍යතුන් වහන්සේ පෙන්වුවා නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති සංසිත්තවම කිව්වොත් පංච උපාදානස්කන්ධේමයි දුක. පංච උපාදානස්කන්ධේමයි ලෝකය කියලා. නැවත කිසිවෙකුට ප්‍රකාශ කරන්න බෑ පංච උපාදානස්කන්ධයෙන් පරිබාහිර ලෝකයක් තියෙනවා කියලා. ඔබ බලන්න කල්පනා කළා. ඔබට පුළුවන් ද පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීමෙන් තොර දිව්‍ය ලෝකයක් ගැන මෙනෙහි කරන්න? බ්‍රහ්ම ලෝකයක් ගැන මෙනෙහි කරන්න? තිරිසන් ලෝකයක් ගැන මෙනෙහි කරන්න? പ്രേත ලෝකයක් ගැන මෙනෙහි කරන්න? මනුස්ස ලෝකයක් ගැන මෙනෙහි කරන්න බෑ. ඔබ ලෝකයේ පිළිබඳ මොනවා මෙනෙහි කරත් මෙනෙහි කරන්නට වෙන්නේ කොහෙන්ද? සම්පූර්ණ පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීම තුල. තමන් ගැන මෙනෙහි කරත් ලෝකෙ ගැන මෙනෙහි කරත් මෙනෙහි කරන්නේ මොකක් තුලද? පංච උපාදානස්කන්ධය තුලමයි. එහෙනම් කොටින්ම කිව්වොත් විඥානයේ නාම රූප අධ්‍යක්ීමක් විදිහට තමයි මුළු සමස්ත මෙනෙහි කර ගැනීම සිද්ධ කරන්නේ. දැන් අපි කල්පනා කරමු අපිට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්තයාට. දැන් අපි හිතමු අපි අම්මා මල දුකට යම් කෙනෙක් අඬනවා. දුක් වෙනවා. අනේ මගේ ආදරණීය මෑණියෝ මරණයටපත් වෙලා කියලා අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. තව කෙනෙක් මොකද්ද කරන්නේ? මෙහෙම දේවල් සමාජයේ තියෙනවනේ. තව කෙනෙක් කියනවා උන්දා මැරිච් එකම හොඳයි, මට දැන් මගේ දීපල ටික ලියා ගන්න පුළුවන් කියලා සන්තෝෂෙටපත් වෙනවා. එහෙමයි ඉන්නවනේ නේ. එතකොට තව කෙනෙක් මොකද්ද කරන්නේ? ලෝක ධර්මතාවය ඔහොම තමයි ඉතින්. කවදා හිටියත් මරණ එකනේ කියලා උපේක්ෂාවටපත් වෙනවා. නේද? කවදා හිටියත් මරණ එකනේ කියලා උපේක්ෂාවටපත් වෙනවා. එතකොට මේ දුකටපත් වීමත්, සතුටටපත් වීමත්, උපේක්ෂාවටපත් වීමත් කියන තුනම සිද්ධ වුණේ පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීම ඇතුළේද නැද්ද? පංච උපාදානස්කන්ධයට බැහැගෙන. ප්‍රඥාවන්තයා ළඟ තියෙන්නේ ඔය තුනෙන් එකක්වත් නෙවෙයි. ඔය තුනම තියෙන්නේ ලෝකයේ ඇතුලේ. දුකටපත් වීමත්, සතුටටපත් වීමත්, මැදිහත් සිටින්නේ කිවසා ගැනීමත් කියන තුනම තියෙන්නේ ලෝකයේ තුල. ලෝකය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය තුල. ප්‍රඥාවන්තයා අවබෝධ කරන්නේ කොහොමද? ඔහු අවබෝධ කරන්නේ පච්චුප්පන්නංච ජේ ධම්මං තත්ත තත්ත විපස්සති. පච්චුප්පන්න මොහොත පිළිබඳ තමයි අවබෝධ කරන්නේ. දිත්තේව දිත්තමත්තම් භවිස්සති, සුතේව සුතමත්තම් භවිස්සති, මුතේව මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. ඔහු බලනවා මේ අම්මා පේනවායි කියන සිද්ධිය කොහොමද හම්බ වෙන්නේ? අම්මා පේනවා කියන මෙනෙහි කර ගැනීම කරන්නේ විඥානේ. තොර විඥාණයෙන් අපි කරන්නේ රූප වේදනා සංඥා සංකාර පිළිබඳ දැන ගැනීම. මේ වෙලාවේ විඥානේ පහළ වුණේ නැත්නම් මේක දැනගන්න ලැබෙන්නේ නැහැ. මේ වෙලාවේ විඥානේ පහළ වෙච්ච නිසා තමයි මේ ලෝකේ සමුදය වුනේ. අම්මා සමුදය වුනේ සහ අම්මගේ මරණය සමුදය වුනේ. හටගත්තේ. නමුත් මේ දැන් සකස් වෙච්ච හිතේ අත්දැකීමත් එක්ක පහළ වෙච්ච ලෝකෙ මීට පෙර තිබුණේ නැහැ. මොකද මේ වෙලාවේ සිත සකස් වෙච්ච නිසා මේ ලෝකෙ පහළ වීම. මේ වෙලාවේ සකස් වෙච්ච හිත අපිට නතර කරලා තියාගන්න බෑ. ඒ සිතේ හට ගැනීමත් එක්කම සිතේ නිරුද්ධ වීම තියෙනවා. සිතේ නිරුද්ධ වීම කොහෙටද ගියේ කියලා බැලුවොත් ගිය තැන හොයන්න බෑ. එතකොට හරියට මේක ආපු තැනක් නිට්ටියව පෙන්වන්න බැරි, යන තැනක් නිට්ටියව පෙන්වන්න බැරි, තිබ්බ තැනක් නිට්ටියව පණවන්න බැරි ධර්මයක්. එහෙනම් මේක ස්ථිරසාර ධර්මයක් නෙවෙයි, නිට්ටිය ධර්මයක් නෙවෙයි. එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අනිත්‍ය ධර්මයක්. ඒ අනිත්‍ය ධර්මයේ තුල අම්මා වශයෙන් හෝ මං වශයෙන් නිට්ටිය වූ සංකල්පයක් ගොඩනගන්න පුළුවන්කම නැහැ. ඔහු දැන් කල්පනා කරනවා
මේ ලෝකය කියලා කියන්නේ පෙන පිඩක් වැනි රූපයක්, දිය බුබුලක් වැනි වේදනාවක්, මිරිඟුවක් වැනි සංඥාවක්, කෙහෙල් කඳක් වැනි සංඛාරයක්, මායාවක් වැනි විඥානයක අත්දැකීම් පොදියක්. එහෙම නැතුව අම්මා දිරන හැටි බලබලා හිටියට, අම්මගේ මලකඳ දිහා බලබලා හිටියට ප්‍රඥාව උපදින්නේ නැහැ. ඔව් ප්‍රඥාවන්ත වෙනවා. ඔහු බලන්නේ අම්මගේ මලකඳේ දිරන කැඩෙන කුඩු වෙන බින්දෙන දිහා නෙවෙයි. මොකද්ද? ඔහු ජරා මරණ ඉක්මවන්නට දක්ෂ වෙනවා. ජරා මරණය ඉක්මවන්න දක්ෂ වෙනවා. ඔහු පංච උපාදානස්කන්ධය මූලික කරගත්ත මොකද්ද? මරණම්පි දුක්ඛං කියන ස්වභාවයටපත් වෙන්නේ නැහැ. මරණ දුක ඉක්මවනවා. ප්‍රඥාවෙන් දකින්න එහෙමනම් ලෝකයට මේක ජරා මරණයක් වෙන්න පුළුවන්. ලෝකයට මේක දුක ගෙනල්ලා දෙන කාරණයක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් මේ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය අත්දැකීමක්. අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධ අත්දැකීමක්. මේ පංච උපාදානස්කන්ධයට බැස ගැනීමම දුකට බැස ගැනීමක්. දුකට බැස ගැනීමක්. ලෝකෙට බැස ගැනීමක්. මුළු ලෝකෙම දුක මත රඳා පවතිනවා කිව්වේ ඒකයි. එහෙනම් දුක කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ මත රඳා පවතිනවා මේ අම්මා මරුණා කියන සිද්ධිය. එහෙනම් මේක ආත්මීය ධර්මයක් නෙවෙයි, මේක අනාත්ම ධර්මයක්. එහෙනම් මේ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ පංච උපාදානස්කන්ධ අත්දැකීමක්. මේ තුල මගේ ආදරණීය අම්මා කියා හෝ මම හෝ අම්මා කියා දෙපැත්තක් වෙන් කරගත යුත්තක් නොවේ. ඒ විඥානයේ නාම රූප අත්දැකීම තුළ තමයි මාව බිහි කරන්නේත්, මම මගේ අම්මව බිහි කරගෙන දුකටපත් වෙන්නේ. එහෙනම් මුළු ලෝකයම සමුදය කරන්නේ මේ ස්කන්ධ ධර්මතා ටික ඇතුළේනේ. අන්න ප්‍රඥාවන්තයා දුක ඉක්මවනවා. ඔව් දකින්නවා. සංසිප්තවම කොටින්ම කියනවා නම් මේ සකස් වීමමයි දුක. මේ සකස් වීමම අනිත්‍ය ධර්මයක්. ආපු තැනක්, තිබුණු තැනක්, යන තැන ප්‍රකාශයටපත් කළ නොහැකි. මේ විඥානයේ හරියට මැවුම්කාරයෙක් වගේ. මේ වෙලාවේ විඥානයේ සකස් වීම තුල මෙච්චර වෙලා දැනගත්තේ නැති දෙයක් සමුදේ කළා. මේ දැන් දැනගත්තේ. ඒක මායාවක් කියන්ට හේතුව ඒ දැනගැනීම මාත්‍රයක්ම පමණයි. නැවත ඒක රඳවලා තියාගන්න බෑ. අපි කියයි අතීතයට ගියා කියලා. මොහොත ගෙවි අතීතයට යනවා කිව්වත් ඒ අතීතය නැවත කවදාකවත් අතීතය කියලා තැනකට අපිට යන්න බෑ. බැහැ ගන්න බෑ. ඒ මොහොත කවදාකවත් නැවත උදා වෙන්නේ නැහැ. එහෙනම් වර්තමානයේවත් නিত্য නොවන කල අතීතයක් ගැන කවර කතාවක්ද? ඔය අතීතය පිළිබඳ නිර්පේක්ෂ වෙන්නේ සාපේක්ෂ වෙනවා. වර්තමානය පණවන්නටම බැරි තැන කෙසේනම් අනාගතයක් ගැන මමත්වෙන් හිතන්න. ඔය අනාගතය ගැන පැතීම පැත්තකට තියලා මේ වර්තමානයේ පිළිබඳ සිහිය, සතිය, නුවණ මෙහෙවන්න පටන් ගන්නවා. ඒ මෙහෙවීම තුල ඔහු පංච උපාදානස්කන්ධයේ ග්‍රහණයට අහු වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය ඉක්මවනවා කියලා කියන්නේ දුක ඉක්මවනවා. පංච උපාදානස්කන්ධයේ ග්‍රහණයට අහුවීම තමයි, නතු වීම තමයි දුකට නතු වීම කියලා කියන්නේ. දුකට ගොදුරු වීම කියලා කියන්නේ. දුකටපත් වීම කියලා කියන්නේ. දැන් ඔහු අම්මා ඉන්නවා, අම්මා මැරිච්ච නිසා මන් දුක් නොවී ඉන්න ඕනි, මම භික්ෂුවක්, මන් ධර්මය අධ්‍යයනය කරන කෙනෙක් කියලා අමුතුවෙන් බලෙන් හිතලා ලෝකයට පේන්න මං උපේක්ෂා වෙන්න ඕනි කියලා තැනකට එන්නේ නැහැ. ඔව් අවබෝධයෙන්මයි මේ දුක්ඛ ස්වභාවය ඉක්මවන්නේ. ඔව් අවබෝධයෙන්මයි මේ අටලෝ දහම තුල කම්පාවටපත් වෙන්නේ නැත්තේ. ඇයි? ඔහුට මේක ලෝකයට මලකඳක් වුණාට ලෝක සම්මතයේ මලකඳක් බව අවබෝධ කරගන්නවා. අම්මා මැරිච්ච බව දැනගන්නවා. නමුත් ප්‍රඥාවෙන් ඔහු දකිනවා මේක දිත්තේව දිත්තමත්තම් භවිස්සති. නේද? මේ පෙනීම මාත්‍රයක්. මාත්‍රයක් කියලා කියන්නේ එක මොහොතකටවත් රඳවා ගන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. ඒ නිසා
ඔහුට එතනදී දුක සමුදය වෙන්න තිබුණු හේතුව දුරු වෙනවා. දුක සමුදය වෙනවා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයට නතු වෙන්න තිබුණු හේතුව දුරු වෙනවා. ඔන්න ඔය අවබෝධයට පත්වීම තමයි පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධයට පත්වීම කියලා කියන්නේ. එහෙම නැතුව අම්මා මිය යාම දුකයි කියලා දැන ගැනීම චතුරාර්ය සත්‍ය අවබෝධය නෙවෙයි. එතකොට එහෙනම් අපිට පැහැදිලි වෙන්න උවමනයි. දුක ආර්ය සත්‍ය අවබෝධ කරනකොට රූපයේ සමුදය වේදනා සංඥා සංකාර විඥානයන්ගේ සමුදය අවබෝධ කරනවා. මොකද්ද? මේ දැන් පහළ වුණු රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමාන හේතු ප්‍රත්‍යයෙන් පහළ වුණා. මේ ඇතිකල්ලි මේ වේ කියන්නේ විඥානය ඇතිකල්ලිම දැනගත්ත නාම රූප අධ්‍යක්ීම. එතකොට මේ විඥානයේ නැතිකල්ලි මේ නාම රූප අධ්‍යක්ීම ලබන්න පුළුවන්කම නැහැ. ඔව් දැනගන්නවා ඊට පස්සේ මොකද්ද මේ විඥානය තිබුණු තැනක් පනවන්න බැරි නම් මේ නාම රූප ධර්මතාවය නිට්ටය කොට ගන්න බෑ. මේ අනිත්‍ය වූම ධර්මතාවය. එනම් මේක කෙනෙක් විසින් කරවන්නේ නැති ඉබේ සිද්ධ වෙන්නේ නැති අනිකෙක් විසින්ද කරවන්නේ නැති ධර්මතාවයක්. මෙන්න මේ ධර්ම අවබෝධයටපත් වෙනකොට ඔහුට අකම්පිත විච්ච සිතක් සකස් වෙනවා. කම්පාවටපත් වෙන්න හේතු යෙදෙන්නේ නැහැ. දුකටපත් වෙන්න හේතු යෙදෙන්නේ නැහැ. දුක ඉක්මවා යන තැනකින් ප්‍රඥාව පහළ වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ප්‍රඥාව කියන එක සාමාන්‍යයෙන් ලෝකයා දුක පිළිබඳ දැනගත්ත අවබෝධ කළා කියලා පහළ වෙන්නේ නැහනේ. ඒකට අනිවාර්යයෙන්ම මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ මනාකොට නුවණක් තියෙන්න ඕන. මනාකොට අවබෝධයක් තියෙන්න ඕන. ඒ අවබෝධය තුළ තමයි ඔහු මේ දුක ඉක්මවන ප්‍රතිපදාව අවබෝධයටපත් වෙන්නේ. එහෙනම් ඔහු දුක ඉක්මුවේ ඇත්තටම දුකක් තිබිලාද? අම්මා මැරිච්ච තැන දුක තියෙනවද? අම්මා මැරුණා කියන තැන දෘෂ්ටිගත වීම පංච උපාදානස්කන්ධයට කොටු වෙලා ඒක නිත්‍ය සංඥාවෙන් බාර ගැනීම තුළ දුක සමුදය වෙනවාද? එතකොට අපි කල්පනා කරන්න ඕන දුක සමුදය වුණත් සැප සමුදය වුණත් උපේක්ෂාව සමුදය වුණත් මේ තුනම සමුදය වෙන්නේ මොකක් තුළද? පංච උපාදානස්කන්ධය තුළ. එනම් පංච උපාදානස්කන්ධය තුළ සමුදය වෙන සියල්ල දුක්ඛ ආර්ය සත්‍යයට අයිති වෙනවා. එහෙනම් දුක කියලා කියන්නේ අපි වෙන් කරගත්ත සාපේක්ෂ දුක පමණක් නෙවෙයි. සාපේක්ෂ සැප පමණක් නෙවෙයි. එහෙනම් දුක සැප උපේක්ෂා කියන තුනම අයිති කොහෙටද? දුකට. එහෙනම් ආර්ය සත්‍ය යටතට දාන්න පුළුවන් දුක සැප උපේක්ෂා කියන තුනම දුක විදියට. ඒ නිසා ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේලායි කල්ප මාත්‍රයකටවත් ලෝකයේ සැපක් වර්ණනා කරන්නේ නැහැ. සැපක් විදියට ලෝකයේ යමක් වර්ණනා කරන්න බෑ. සැපක් අපි වර්ණනා කරගන්නේ මොකක් තුලද? පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීම තුල. නමුත් මේ පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීම තුල සැප තියෙන නිසාමයි. සැප කියලා යමකට රැවටෙන නිසාමයි. එහි අනවබෝධය නිසාමයි අපි මොකද්ද කරන්නේ? මේ ග්‍රහණයට ලක් වෙන්න හේතුව. මෙතරම්ම ලෝක සත්‍ය අතරමං වෙන්න හේතුව. ඒකමයි හේතුව. ඉතින් ඒ නිසා මේ ප්‍රිය විදිහට මధుර විදිහට ප්‍රණීත විදිහට සමුදේ වෙන පංච උපාදානස්කන්ධය අවබෝධ කර නොගත්තොත් මොකක් වෙනවද? ඒ තුල මේ ලෝකයේ අන්තයට ගමන් කරමින් පංච උපාදානස්කන්ධය ගිලෙනවා. ඒ නිසා මේ අවබෝධය අපි ලබා ගන්න උවමනයි ජීවිතේ. ඉතින් අපි අද දවසේ ධර්ම දේශනාව තුළ බලාපොරොත්තු වුණේ පංච උපාදානස්කන්ධය තුළින් දුක සහ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව යම් විග්‍රහයක් තමන්ගේ ජීවිත තුළට එකතු කරගන්නට වටපිටාව සකස් කරගන්න. අද දවසේ අපි සාකච්ඡා කරන්නට යෙදුනා වූ ධර්ම කාරණාවන් විශේෂයෙන්ම වැලිමඩ කැප්පෙටිපොළ තෙන්නකෝන්වල බන්දුළු නිවසේ පදිංචි පවුලේ දූපතුන් මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාටම උතුම් ධර්ම අභිසමය පිණිසම හේතු වේවා උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා
ඒ වගේම මේ නිවසේ පදිංචිව සිට 2000 වර්ෂයේ අගෝස්තු මාස 24 වෙනි දින අභාවපාත්‍ර වූ කේ මුතුබණ්ඩාර පියාණන්ට මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. සසර දුක් කෙරවල කරගෙන දහම් අවබෝධයේ පිණිසම පිහිට වෙත්වා. උපකාරක ධර්මයක් බවටම පත් වෙත්වා කියන ආශිර්වාදයන් සිදු කරනවා. ඒ වගේම දැනට එම නිවසේ සුජීවත්ව වාසය කරන එන්එම් බණ්ඩාර මණිකේ මාතාවට නිදුක් නිරෝගී චිරජීවනයේ සුවපත් භාවයේ උතුම් ධර්ම අභිසමයේ පිණිසම හේතු වේවා. උපකාරක ධර්මයක් බවටම පත් වෙත්වා කියන ආශිර්වාදයන් සිදු කරනවා. ඒ වගේම නවින් පවුලේ මිය පරලොව යන්නට යෙදුණු සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙන සිටින සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන්ම වෙත්වා. සියලු සත්වයන්ට උතුම් දහන් අභිසමයේ පිණිසම හේතු වෙත්වා. උපකාරක ධර්මයක් බවටම පත් වෙත්වා කියන ප්‍රාර්ථනාවන් සිදු කරනවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. මෝහක්ඛයෝ නිබ්බානං